ඔයාලට ඇහෙනවද? දරුවෝ ඔයාලට ඇහෙනවද? ඔව් සර්. ඇහෙනව නේද? හරි. ඔන්න තාම ළමයි ඇහැරලා නැහැ වගේ. නේද? ළමයි 13 දෙනයි ඉන්නේ. මේ හරි. බලන්න පුතේ මම අද ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩම් පටන් ගන්නවා කියලා හිතලා තියෙන්නේ. හැබැයි මට ඊයේ ටියුට් එක ඔයාලට එවන්න බැරුණා මේ රෑ ක්ලාස් එක ඉවරලා ගෙදර පොඩි වැඩක් තිබුණ නිසා මම පාන්දර 1:00මාරයි නිදා ගන්නකොට දැන් නම් හොඳටම නිදිමතයි. ඒත් ඇහැරියා ඔයාලගේ පන්තියේ තියෙන නිසා. හරි. එතකොට ඉලෙක්ට්‍රොනික විද්‍යාව ටියුට් එක මම අද දාන්නම් ඔයාලට. මේ ඊළඟ සතියේ වෙනකොට ඒක ඔයාලට print out ගන්නත් පුළුවන් වෙයි. එතකොට පුතේ බලන්න ඉස්සෙල්ලා මේ දැන් 11 වසරේ මේ දෙවෙනි වාරයට අදාළ අවසාන පාඩම තමයි ඉලෙක්ට්‍රොනික විද්‍යාව. හරිද? එතකොට ඉලෙක්ට්‍රොනික විද්‍යාව යටතේ පොඩි කරුණු ටිකක් ඉගෙන ගන්න තියෙන්නේ. සමහරලාට දැන් ළමයි මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව කොටස අතෑරලම දානවා. මේ මොකද සාමාන්‍ය පෙළට තියෙන්නේ අතරම ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ බොහොම චූටි කොටසක් විතරයි. ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගත්තාම බොහොම ඊට වඩා එහාට යන කොටසක් පොඩි විෂය කරුණු ටිකක් තමයි මේකේ තියෙන්නේ. අපි මේ විෂය කරුණු ටික දැනගත්තාම ප්‍රමාණවත් පුතේ බලන්න ඉස්සෙල්ලාම මම ටියුට් එකේ පිළිවෙලට සාකච්ඡා කරන්නම්. ඊට පස්සේ ඔයගොල්ලෝ ටියුට් එක දුන්නාම ඒක සම්පූර්ණ කරගන්න පුළුවන්. හැබැයි පොඩි සටහනක් දැන් ලියාගමු. පුතේ ඉලෙක්ට්‍රොනික උපකරණ. දැන් ඉලෙක්ට්‍රොනික උපකරණ තියෙනවා. ඉලෙක්ට්‍රොනික උපකරණ කියලා තියෙනවා කොටසක්. ඊළඟට විද්‍යුත් උපකරණ එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් උපකරණ තියෙනවා. දැන් අපි ගත්තොත් ඔය විදුලි කේතලය, ගිල්ලුම් තාපකය, විදුලි මුට්ටිය නේද? ඒ වගේ ඒවා ගත්තාම ඒවා ඉලෙක්ට්‍රික් උපකරණ, විද්‍යුත් උපකරණ. ඉලෙක්ට්‍රොනික උපකරණ කිව්වහම ඊට වඩා වෙනස්. රූපවාහිනිය, පරිගණකය, රේඩියෝ නේද? ඒ වගේ දේවල් තමයි ඉලෙක්ට්‍රොනික උපකරණ විදියට ගන්න. ඒකට හේතුව ඉලෙක්ට්‍රොනික පරිපථ තියෙන ඉලෙක්ට්‍රොනික උපාංග. ඒ කියන්නේ ඩයෝඩ නේද? ඊට පස්සේ ට්‍රාන්සිස්ටර්, ඔය IC මේ වගේ ඉලෙක්ට්‍රොනික උපාංග හා සම්බන්ධ පරිපථ තියෙන උපකරණ වලට කියන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ කියලා. එතකොට බලන්න මොනවද තියෙන ඉලෙක්ට්‍රොනික උපකරණ කියලා. එකක් තමයි ජංගම දුරකථනය. දැන් අපි බහුලව පාවිච්චි කරන ජංගම දුරකථනය කියන්නේ ඒක මොකද්ද? ඒක ඉලෙක්ට්‍රොනික උපකරණයක්. ඊළඟදී පරිගණක. හරිද? කම්පියුටර්. ඊළඟදී රූපවාහිනී යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර. මෙන්න මේවා ඉලෙක්ට්‍රොනික උපකරණ. එතකොට මේ වගේ ඉලෙක්ට්‍රොනික උපාංග වලින් හැදිලා තියෙන ඉලෙක්ට්‍රොනික පරිපථ තියෙන උපකරණ ඒවට අපි කියනවා මොනවා කියලාද? ඉලෙක්ට්‍රොනික උපකරණ කියලා. එතකොට මතක තියාගන්න ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ඉලෙක්ට්‍රික් උපකරණ, ඒ කියන්නේ විද්‍යුත් උපකරණ අතර වෙනසක් තියෙනවා. හරිද? දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් විදුලි කේතලයක් ගත්තාම ඒකේ මේ ඉලෙක්ට්‍රොනික පරිපථ ගොඩක් දේවල් නැහැනේ. තේරුණාද? එහෙනම් පුතේ ඉස්සෙල්ලා මාතෘකාවක් ලියාගන්න. ඔයගොල්ලෝ ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියලා ලියලා ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා උදාහරණ කියලා ලියන්න. ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා උදාහරණ. හරි. එයාට දෙපුතේ ලියන්න පළවෙනි එක ලියන්න ජංගම දුරකථන කියලා. ජංගම දුරකථන පහළට ලියන්න. ජංගම දුරකථන. ඊළඟට පරිගණක. පරිගණක. ඊළඟට රූපවාහිනී යන්ත්‍ර. ගුවන් විදුලි යන්ත්‍ර. රූපවාහිනී යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර. ඊළඟ දෙවෙනියට ඔන්න ඊළඟ මාතෘකාව ලියන්න පුතේ. විද්‍යුත් අපි කතා කරන්න යන්නේ විද්‍යුත් සන්නායකයි, විද්‍යුත් පරිවාරක සහ අර්ධ සන්නායක කියලා ඔන්න ಜಾති තුනක් තියෙනවානේ. දැන් විද්‍යුත් සන්නායක කියලා කියන පුතේ විදුලිය සන්නායනය කරන ද්‍රව්‍ය තියෙනවානේ. ඒවට කියනවා විද්‍යුත් සන්නායක කියලා. දැන් හොඳම විද්‍යුත් සන්නායකයක් තමයි තඹ, ඇලුමිනියම් නේද? දැන් රන් රිදී වලින් හොඳට විදුලිය සන්නායනය වෙනවා. නමුත් ඒවා අපිට විදුලිය සන්නායනය කරන රැහැන් සඳහා යොදා ගන්න අමාරුයිනේ. ඒකට බහුලවම අපි විදුලිය සන්නායනය කරන රැහැන් විදිහට යොදාගන්නේ තඹ සහ ඇලුමිනියම්. දැන් බලන්නකෝ
පාරේ විදුලි බල මණ්ඩලය නේද? ඔය රැහන් ඔක්කොම ඇදලා තියෙන්නේ ඇලුමිනියම්. අපේ ගෘහස්ත පරිපථයේ තියෙන වයර් ඇතුලේ තියෙන්නේ තඹ ලෝහය. එතකොට ඒ හොඳ විද්‍යුත් සන්නායක. එහෙනම් විදුලිය සන්නායනය කරන ද්‍රව්‍ය හඳුන්වන්නේ විද්‍යුත් සන්නායක කියලා. ඒ වගේම විද්‍යුත් පරිවාරක. මොනවද විද්‍යුත් පරිවාරක කියන්නේ? විදුලිය සන්නායනය නොකරන ඒවාට කියන්නේ මොනවා කියලාද? විද්‍යුත් පරිවාරක කියලා. පුතේ බලන්න මොනවද විද්‍යුත් පරිවාරක වෙන්නේ? ඔය පොලිතීන්, ප්ලාස්ටික්, එබනයිට් නේද? කඩදාසි. ඒ වගේ වියලිලි නේද? වීදුරු වගේ දේවල් විදුලිය සන්නායනය කරන්නේ නැහැ. ඒවට කියනවා විද්‍යුත් පරිවාරක කියලා. ඊළඟ වර්ගය තමයි අර්ධ සන්නායක. මොන දැන් අපිට මේ පාඩමේදී වැදගත් වෙනවා මේ අර්ධ සන්නායක පිළිබඳ. ඉතින් අර්ධ සන්නායක කියලා කියන්නේ විදුලිය තරමක් සන්නායනය වෙන. ඒ කියන්නේ සන්නායක මට්ටමෙත් නෙවෙයි, පරිවාරකත් නෙවෙයි, තරමක් විදුලිය සන්නායනය කරන ද්‍රව්‍ය තියෙනවා. ඒවට කියනවා අර්ධ සන්නායක කියලා. එතකොට ප්‍රධාන වශයෙන්ම අපිට අර්ධ සන්නායක මූලද්‍රව්‍ය දෙකක් හම්බෙනවා. ජර්මේනියම් සහ සිලිකන්. සිලිකනුයි ජර්මේනියම් තමයි අපේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික උපාංග හදන්න බහුලව යොදා ගන්න අර්ධ සන්නායක වර්ග දෙක. එහෙනම් අපි ඔන්න ඔය කරුණු ටික ඉස්සෙල්ලා ලියාගමු. පුතේ ලියන්න පළවෙනිම මාතෘකාව ලියන්න විද්‍යුත් සන්නායක කියලා. විද්‍යුත් සන්නායක. ඉස්සරහින් ලියන්න විද්‍යුතය සන්නායනය කරන ද්‍රව්‍ය. විද්‍යුතය සන්නායනය කරන ද්‍රව්‍ය විද්‍යුත් සන්නායක ලෙස හැඳින්වේ. විද්‍යුතය සන්නායනය කරන ද්‍රව්‍ය විද්‍යුත් සන්නායක ලෙස හැඳින්වේ. හරි. පුතේ උදාහරණ ලියන්න. තඹ, ඇලුමිනියම්, යකඩ, ඊයම් ආදී ලෝහ කියලා ලියන්න. ඒවා තනි ලෝහ. ආදී ලෝහ. ඊළඟදී ලියන්න ඊළඟ රූලේ පිත්තල, නික්‍රෝම්, මැංගනීස්. පිත්තල, නික්‍රෝම්, මැංගනීස් වැනි මිශ්‍ර ලෝහ කියලා යන වැනි මිශ්‍ර ලෝහ. හරි. ඊළඟ යන පුතේ මොනවාද? විද්‍යුත් පරිවාරක කියලා නේ. විද්‍යුත් පරිවාරක. ඉස්සරහින් ලියන්න විද්‍යුතය සන්නායනය නොකරන ද්‍රව්‍ය. විද්‍යුතය සන්නායනය නොකරන ද්‍රව්‍ය. විද්‍යුතය සන්නායනය නොකරන ද්‍රව්‍ය. ඊතර පුතේ උදාහරණ ලියන්න එබනයිට්. ඔයගොල්ලෝ විද්‍යාගාරයේ දැකලා තියෙනව නේද? එබනයිට් දඬු. අටේ පන්තිය වගේ ඔය ස්ථිති විද්‍යුතයට එහෙම. එබනයිට්, පොලිතීන්, ප්ලාස්ටික්, වියලිලි, asbestos, වීදුරු. දැන් ලියන්න පුතේ මාතෘකාව අර්ධ සන්නායක. ලියන්න ඉස්සරහින් විදුලිය සුළු ප්‍රමාණයක් සන්නායනය කරන
විදුලිය සුළු ප්‍රමාණයක් සන්නායනය කරන ද්‍රව්‍ය. විදුලිය සුළු ප්‍රමාණයක් සන්නායනය කරන ද්‍රව්‍ය අර්ධ සන්නායක වන්නේ. උදාහරණ ලියන්න. සිලිකන් කියලා ලියලා පුතේ වරහන් ඇතුලේ දාගන්න SI. සිලිකන්. අනිත් එක ලියන්න ජර්මේනියම්. ජර්මේනියම් GE. ජර්මේනියම් GE. හරි. ඊළඟ පුතේ බලන්න දැන් විශේෂයෙන්ම ඔන්න ඔය අර්ධසන්නායක මූලද්‍රව්‍ය දෙක. මොනවද? ජර්මේනියම් සහ සිලිකන් ගත්තාම මේ අර්ධසන්නායක මූලද්‍රව්‍ය දෙක තියෙන්නේ ඔය ස්පටික දැලිසක් විදියට. හරිද? පරමාණුක දැලිසක් විදියට තමයි ඕවා පිහිටලා තියෙන්නේ. දැන් එතනදී ඔයාලගේ පෙළ පොතේ 50 වෙනි පිටුව පෙරලා ගන්න. 50 වෙනි පිටුව. පෙරලා ගත්තද? අනිවාර්යෙන් පෙළ පොත ළඟට ගන්න. මම ඊයේ කිව්වා පෙළ පොත තියාගන්න කියලා. 17 දෙනා ඉන්නේ නේ. හරි. ඒ බලන්න පෙළ පොතේ ඔයාලා පෙරලා ගන්න 50 වෙනි පිටුව. 50 වෙනි පිටුවේ තියෙනවා කෙල්වින් බිඳුව උෂ්ණත්වයේදී සිලිකන් දැලිසකුත් කෙල්වින් බිඳුවට වැඩි උෂ්ණත්වයේදී සිලිකන් දැලිසක් කියලා රූප දෙකක්. හරිද? එතකොට අපි බලමු ඔන්න ඉස්සලා මෙහෙම ලියා ගන්නකො. කෙල්වින් බිඳුව උෂ්ණත්වයේදී සිලිකන් දැලිසක් කියලා පුතේ මාතෘකාව ලියන්න. කෙල්වින් බිඳුව උෂ්ණත්වයේදී සිලිකන් දැලිසක්. ලිවද? පුතේ ඔයාලට ඇහෙනවද? ළමයි ඇහෙනව නේද? ඔව් සර් එහෙනම් පාන්දරට කොහොමත් ගැටලුවක් නැහැ. මං හිතන්නේ පාන්දර එකක් භාවිතය අඩුත් එක්ක ප්‍රශ්න නැති වෙයි. පුතේ ඔයාලා ඉස්සෙල්ලා මගෙත් එක්ක මෙන්න මේ වගේ හතරක් මදින්න ඕන, තුනක් විතර අඳිමු අපි. මේ විදියට බෝල 9ක් ඇඳ ගන්න. මේ විදියට බෝල 9ක් ඇඳ ගන්න. පුතේ හරිද? ඇඳද? පුතේ මෙහෙම බෝල් ටික ඇඳද? ඔව් සර්. හරි. දැන් ඔයාලා සිලිකන් දැලිසක් නේ අපි අඳින්නන්නේ. මේ ඔක්කොගේ මෙහෙම ලියන්න සිලිකන් 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 වෙන වර්ණයකින් ලියාගත්තොත් හොඳයි පේනවා එතකොට. ඔය විදිහට ලියාගන්න සිලිකන්. ඊට පස්සේ මේවා අපි මෙහෙම සම්බන්ධ කරමු. පුතේ සිලිකන් කියන මූලද්‍රව්‍ය ආවර්තාවකයේ තියෙන්නේ කීවෙනි කාණ්ඩයේද කියන්න මට? තමයි සිලිකන් තියෙන්නේ ආවර්තාවකයේ කීවෙනි කාණ්ඩයේද? ඔන්න මතක නැහැ. උත්තරයක් නම් ඕන.
හරි මෙන්න මේ විදිහේ ඔය දැලිසක් අඳ ගන්න. පුතේ සිලිකන් කීවෙනි කාණ්ඩයේ තියෙන ආවර්තාවකුවේ? තමයි කවුරුත් කතා නැහැ අදින නිසා වෙන්නද නේද? ඈ මේක ඇඳගෙන යන නිසාද? සිලිකන් ආවර්තාවකුවේ කීවෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍යයක්ද? අනේ මේ ළමයි නැතුවවද්ද? ඔව් 18 දෙනෙක් ඉන්නවනේ උනාට. මෙත්මි පුතේ සිලිකන් කීවෙනි කාණ්ඩයේ තියෙන්නේ? හත්වෙනි කාණ්ඩේ. කීවෙනි කාණ්ඩේද? 7. 7ද? හතරවෙනි කාණ්ඩේ නේද තියෙන්නේ? පුතේ සිලිකන් තියෙන්නේ හතරවෙනි කාණ්ඩේ. එතකොට හතරවෙනි කාණ්ඩේ තියෙනවා නම් අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන 4යි. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන 4යි. සිලිකන් තියෙන්නේ හතරවෙනි කාණ්ඩේ. එතකොට බලන්න මේ සිලිකන් ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන අපි මෙහෙම නිරූපණය කරමු. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 4ක් කොහොම තියෙනවා? මෙයාගේ ඉලෙක්ට්‍රෝන 4ක් මේ විදිහට තියෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 4ක් මේ විදිහට තියෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 4ක් මේ විදිහට තියෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 4ක් මෙහෙම තියෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 4ක් මෙහෙම තියෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 4ක් මෙහෙම තියෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 4ක් මේ විදිහට තියෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 4ක් මෙහෙම තියෙනවා. ඔන්න ඔය විදිහට සිලිකන් වටා ඉලෙක්ට්‍රෝන 4 ගානේ පුතේ බැඳිලා මේක පරමාණුක දැලිසක් විදිහට තියෙනවා. ඉතින් ස්පටික රූපී විදිහට මේ සිලිකන් තියෙනවා. හරිද? දැන් මේ තමයි කෙල්වින් බිඳුව උෂ්ණත්වයේදී සාමාන්‍යයෙන් සිලිකන් තියෙන්නේ ওই ක්‍රමයට. හැබැයි මේ විදිහට තියෙන ඔයාලා පුතේ මේක ඇඳ ගන්න. කොහොම ඇඳ ගන්නකො. ඊළඟට කෙල්වින් බිඳුවට වඩා මේ උෂ්ණත්වය වැඩි වෙනකොට අන්න සමහර ඉලෙක්ට්‍රෝන ඔය බන්ධන වලින් ගැලවෙලා නිදහස් වෙන්න ගන්නවා. හරිද? උෂ්ණත්වය වැඩි වෙනකොට අර්ධ සන්නායක ද්‍රව්‍ය වල සන්නායක බව ටිකක් වැඩි වෙනවා. ඒ වැඩි වෙන්න හේතුව මොකක්ද? උෂ්ණත්වය වැඩි වෙනකොට මෙන්න මේ බන්ධන හදලා තියෙන මේ සිලිකන් දැලිසේ තියෙන සමහර ඉලෙක්ට්‍රෝන නිදහස් වෙලා ඉවතට එනවා. එතකොට නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝනයක් පිටට ආපුහාම පුතේ ඒකට කියනවා නිදහස් ඉලෙක්ට්‍රෝනයක් එහෙම නැත්නම් මුක්ත ඉලෙක්ට්‍රෝනයක්. ඒ ඉලෙක්ට්‍රෝනේ ඉවත් වෙච්ච තැන හැදෙන්නේ කුහරයක්. එතකොට ඉලෙක්ට්‍රෝනයක් ඍණාරෝපණයක් විදියට සලකනවා. අර කුහරයක් ධනාරෝපණයක් විදියට සලකනවා. හරි. දැන් යටින් ලියන පුතේ මේක ඇඳලා ඉවරයිද? මේක මේ විදියට ඇඳද? හරිද? කො උත්තර දෙන්නේ නැහැ. මේක සම්පූර්ණ කළාද? ඔව් සර් සම්පූර්ණ. හරි. එහෙනම් දැන් යටින් ලියන්න කෙල්වින් බිඳුවට වැඩි උෂ්ණත්වයේදී කෙල්වින් බිඳුවට වැඩි උෂ්ණත්වයේදී කෙල්වින් බිඳුවට වැඩි උෂ්ණත්වයේදී සිලිකන් දැලිසා කෙල්වින් බිඳුවට වැඩි උෂ්ණත්වයේදී සිලිකන් දැලිසා හරි පුතේ බලන්න ඔන්න දැන් කෙල්වින් බිඳුවට වඩා වැඩි උෂ්ණත්වයේදී වෙන්නේ මොකක්ද? දැන් ඔයගොල්ලෝ ආයතනයක් මේක ඇඳ ගන්න ඕන. සමහර ඉලෙක්ට්‍රෝන මෙහෙම ගැලවෙලා මෙන්න මෙහෙම නිදහස් වෙනවා. එතකොට මෙන්න මෙතන හැදෙනවා කුහරයක්. ඒ ඉලෙක්ට්‍රෝන ඌනතාවයකට කියන්නේ එහෙම තැනකට කියන්නේ කුහරයක් කියලා. දැන් මේ වගේ එකක් මෙහෙම ඉලෙක්ට්‍රෝනයක් මෙහෙම නිදහස් වෙන්න පුළුවන්. එතකොට ඒ නිදහස් වුණු තැන හැදෙන්නේ කුහරයක්. හරිද? දැන් ආයසරයක් ඔයාලා ඇඳගෙන පුතේ මේ විදිහට ඇඳ ගන්න ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වුනහම මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වලට කියන්නේ මොනවා කියලාද? ඕවට කියනවා නිදහස් ඉලෙක්ට්‍රෝන කියලා. නිදහස්
ඉලෙක්ට්‍රෝන එතකොට මේ ඉලෙක්ට්‍රෝනයක් නිදහස් වුණාම මෙන්න මේ ඇති වෙන තැනක් ඒ තැනකට කියන්නේ කුහරය කියලා. මේ වගේ තැනකට කියනවා කුහරයක් කියලා. නමුත් ඔයාලගේ පෙළ පොතේ 50 වෙනි පිටුවේ අර 11යි 2 රූපය තමයි ඔය අදාළ වෙන්නේ. ඒකේ මම ඇඳලා තියෙන්නේ ඔය රවුම් 9ක්. ඒකේ 16ක් තියෙනවා ප්‍රශ්නයක් නැහැ. කොහොම ඇඳගෙන නිදහස් ඉලෙක්ට්‍රෝනයි කුහරයි ලකුණු කරගන්න. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වුණාම ඉවත් වූ ඉලෙක්ට්‍රෝනයට කියනවා නිදහස් ඉලෙක්ට්‍රෝනයක් කියලා. ඉලෙක්ට්‍රෝනේ අයින් විලා ඒ ඉලෙක්ට්‍රෝනේ තිබුණු තැනට කියන්නේ කුහරයක් කියලා. ඇඳලකටද දරුවෝ ඇඳලා ඉවරද? පුතේ ඇඳලා ඉවරද? කෝ කතා කරන්නේ නැහැ. ඉවරයි සර්. කරන්නේ නේද? හරි. එහෙනම් පුතේ ඔන්න දැන් අර ඉලෙක්ට්‍රෝන නිදහස් වූ ඉලෙක්ට්‍රෝනයට කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝනයක් එහෙම නැත්නම් මුක්ත ඉලෙක්ට්‍රෝනයක් කියලා කියන්නත් පුළුවන්. ඊළඟදී ඉලෙක්ට්‍රෝන ඌන ස්ථානය කියන්නේ දැන් ඉලෙක්ට්‍රෝනේ පිට වුණාම මෙතන දැන් ඉලෙක්ට්‍රෝන අඩුවක් තියෙනවනේ මෙතන. ඒ ඉලෙක්ට්‍රෝන ඌන ස්ථානයට කියනවා කුහරයක් කියලා. එතකොට ඉලෙක්ට්‍රෝනයක් ඍණාරෝපණයක් විදිහට කොහොමත් අපි සලකනවානේ. එතකොට අර ඉලෙක්ට්‍රෝන ඌන ස්ථානයක් එහෙම නැත්නම් කුහරයක් ධනාරෝපණයක් විදිහට සලකනවා. එතකොට ඉලෙක්ට්‍රෝන ඍණාරෝපණ වාහක ඒ කියන්නේ ඍණාරෝපණ අරගෙන යන ඍණාරෝපණ වාහක විදිහට සලකනවා. කුහර ධනාරෝපණ වාහක විදිහට සලකනවා. එතකොට මේ නිදහස් ඉලෙක්ට්‍රෝන ඇතිවීම සහ කුහර ඇතිවීම නිසා අර අර්ධ සන්නායකයේ සන්නායක බව මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරි? එහෙනම් ලියන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන ඌන ස්ථානය කුහරයක් ලෙස හඳුන්වයි. ඉලෙක්ට්‍රෝන ඌන ස්ථානය කුහරයක් ලෙස හඳුන්වයි. කුහරයක් ධනාරෝපණයකට අනුරූප වේ. කුහරයක් ධනාරෝපණයකට අනුරූප වේ. ඊළඟ කරුණ ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත ධාරා වාහක ලෙස ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත ධාරා වාහක ලෙස ක්‍රියා කරන අතර කුහර ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත ධාරා වාහක ලෙස ක්‍රියා කරන අතර කුහර
ධනාරෝපිත ධාරා වාහක ධනාරෝපිත ධාරා වාහක ලෙස ක්‍රියා කරයි. දැන් පුතේ රතු පෑනක් ගන්න. රතු පෑනක් කරන් ලියන්න මෙහෙම. මේ නිසා අර්ධ සන්නායකයක් හරහා විද්‍යුත් විභවාන්තරයක් ඇති කළ විට ධන විභවයේ සිට ඍණ විභවයේ දෙසට කුහරත් ඍණ විභවයේ සිට ධන විභවයට ඉලෙක්ට්‍රෝනත් ගමන් කරන අතර සම්මත ධාරාව ධන විභවයේ සිට ඍණ විභවයට ගලා යයි. සම්මත ධාරාව ධන විභවයේ සිට ඍණ විභවයට ගලා යයි. පුතේ දැන් ඒක නම් ඕගොල්ලෝ 10 පන්තියේදීත් කතා කරලා තියෙනවා. අපි දන්නවා සන්නායකයක්ම හිතන්නකෝ අර්ධ සන්නායකේ පැත්තක දාලා සන්නායකයකට අපි කෝෂයක් සම්බන්ධ කරා නම් ඒ කියන්නේ විද්‍යුත් මොන හරි විභවයක් සම්බන්ධ කරා නම් ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගලනවා කියලා අපි ගෙනෙන් තියනවා නේද? ඍණාග්‍රයේ සිට ධනාග්‍රයට ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරනවා. ඒතකොට සම්මත ධාරාව ගමන් කරනවා කියලා සලකන්නේ අපි ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට. හරි? එතකොට ඊළඟදී පුතේ අපි කතා කරන්න ඕන මේ නිසග අර්ධ සන්නායක කියලා වර්ගයක් තියෙනවා. ඊළඟදී අපි හඳුන්වනවා තව බාහ්‍ය අර්ධ සන්නායක කියලා වර්ගයක් හඳුන්වනවා. එතකොට ඇත්තටම මේ නිසග අර්ධ සන්නායක කියලා කියන්නේ පුතේ දැන් විශේෂයෙන්ම ඔය සිලිකන් සහ ජර්මේනියම් කියන මූලද්‍රව්‍ය ස්වභාවයෙන්ම ඒකේ ඒ වගේ අර්ධ සන්නායක ගුණ තියෙනවා. ඒ කියන්නේ සුළු ප්‍රමාණයක් විදුලිය සන්නායනය කරනවා. අන්න එහෙම ස්වභාවයෙන්ම මේ සුළු ප්‍රමාණයක් විදුලිය සන්නායනය කරන සන්නායක තමයි අපි හඳුන්වන්නේ නිසග අර්ධ සන්නායක කියලා. නිසග අර්ධ සන්නායක. ඊළඟදී මාතෘකාවක් වෙනවා බාහ්‍ය අර්ධ සන්නායක කියලා. දැන් බාහ්‍ය අර්ධ සන්නායක කියන්නේ මොකක්ද කියලා මම ඊළඟදී කියලා දෙන්නම්. ඉස්සලා අනුමාතෘකාව ලියන්නේ නිසග අර්ධ සන්නායක කියලා. නිසග අර්ධ සන්නායක. හරිද? යටින් ලියන්න මෙහෙම ස්පටික ලෙස පවතින පිරිසිදු සිලිකන් සහ ජර්මේනියම් වැනි අර්ධ සන්නායක නිසග අර්ධ සන්නායක ලෙස හඳුන්වයි. නිසග අර්ධ සන්නායක ලෙස හඳුන්වයි. ඒ කියන්නේ පුතේ ස්වභාවයෙන්ම අර්ධ සන්නායක ගුණ දක්වන ඔය ස්පටික ලෙස තියෙන මූලද්‍රව්‍ය අපි හඳුන්වන්නේ නිසග අර්ධ සන්නායක කියලා. ඊළඟදී ඔන්න වැදගත් කාරණයක් පුතේ දැන් විද්‍යුත් සන්නායකයකට
උෂ්ණත්වය බලපාන්නේ කොහොමද? ඒ වගේම අර්ධ සන්නායකයක උෂ්ණත්වය බලපාන්නේ අර්ධ සන්නායකයකට උෂ්ණත්වය වැඩි කරොත් ඒක බලපාන්නේ කොහොමද කියලා. හරි. අපි හිතමු මෙන්න මේ වගේ අවස්ථාවක් මෙන්න මේ තියෙන්නේ ලෝහයක් කියලා හිතන්න. ලෝහ කැබැල්ලක්. හරිද? දැන් සාමාන්‍යයෙන් ලෝහයක සහ එහෙම නැත්නම් මේ සන්නායකයක සහ පරිවාරක ද්‍රව්‍යයක තියෙන වෙනස කාට හරි කියන්න පුළුවන්ද? එතකොට ඔයගොල්ලෝ කියයි සන්නායකයක් කියන්නේ විදුලිය සන්නායනය කරන එකක්, පරිවාරකයක් කියන්නේ විදුලිය සන්නායනය කරන්නේ නැති එකක් කියලා. එහෙමනේ කියන්නේ. ඇත්තටම බලන්න පුතේ දැන් සන්නායකයක විශේෂත්වය තමයි සන්නායකයක මොනවද තියෙන්නේ? නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙන. ඒ නිසා සන්නායකයකට විද්‍යුත් විභවයකට සම්බන්ධ කරපුවාම ඉලෙක්ට්‍රෝන ධාරාව එක දිශාවකට ගලනවා, සම්මත ධාරාව ධනාග්‍රේ සිට ඍණාග්‍රේට ගලනවා. එතකොට මේ සන්නායකයක මේ සන්නායකතාවට හේතුව මොනවද තියෙන්නේ? මෙන්න මේ නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙනවා. මේ නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙන නිසා අන්න විද්‍යුත් විභව වෙනසක් ඇති වුනහම එක ඍණාග්‍රේ ඉඳලා කෝෂයකට සම්බන්ධ කරොත් ඍණාග්‍රේ ඉඳලා ධනාග්‍රේට ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගලනවා. එතකොට සම්මත ධාරාව ධනාග්‍රේ සිට ඍණාග්‍රේට ගලනවා. පැහැදිලිද? හරි. එතකොට ඒ තමයි සන්නායකය. දැන් මේ සන්නායකයකට අපි හිතමු මෙහෙම මේ විදියට ඔන්න කෝෂයක් සම්බන්ධ කරා. මේවා ටිකක් හිමින් තේරුම් ගන්න ඕන. පුතේ සන්නායකයේ මේ තියෙන සන්නායකයක් කියලා හිතන්නකෝ. සන්නායකය. ඒතකොට සන්නායකයක නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙනවා. මේ නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙන නිසා මේ සන්නායකයේ දෙකලවරට කෝෂයක් සම්බන්ධ කරපුවාම මොකද වෙන්නේ? අන්න ඍණාග්‍රේ ඉඳලා ධනාග්‍රේට ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගලනවා. එතකොට සම්මත ධාරාව ධනාග්‍රේ සිට ඍණාග්‍රේ දිශාවට මෙහෙම ගලනවා. හරිද? ඒ තමයි සන්නායකයක සිදුවන ක්‍රියාවලිය. ඊළඟදී බලන්න දැන් මොකද්ද පරිවාරක ද්‍රව්‍යයක නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ. නිදහස් ඉලෙක්ට්‍රෝන නැති නිසා මේව කෝෂයකට සම්බන්ධ කරයි කියලා එහෙම ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගැලීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? ඊළඟට බලන්න විද්‍යුත් සන්නායකයකට උෂ්ණත්වයේ බලපාන අයුරු පැහැදිලි කරන්න. හරි. අපි ඉස්සෙල්ලා ලියලා තියමු මෙහෙම මාතෘකාවක් ලියන්නකෝ. විද්‍යුත් සන්නායකයකට උෂ්ණත්වය බලපාන අයුරු. හරි. දැන් පුතේ ඔන්න සාමාන්‍ය තත්ත්වය මේනේ. දැන් විද්‍යුත් සන්නායකයක සාමාන්‍ය තත්ත්වයේ නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ හින්දා කෝෂයකට සම්බන්ධ කරොත් මේකෙන් විදුලිය ගමන් කරනවා. ඊළඟදී දැන් සන්නායකයක් රත් කළොත් මොකද වෙන්නේ? මේ සන්නායකයක් රත් කළොත් නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තව වැඩි වෙනවා. හරි? නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තව ගොඩක් වැඩි වෙනවා මේ. ඒ කියන්නේ සාමාන්‍ය සන්නායකයේ තිබුණ නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වඩා සන්නායකයක් රත් වෙනකොට පුතේ නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට එහෙම නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි වුණාම මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරන විට නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා. එතකොට මේ නිදහස් ඉලෙක්ට්‍රෝන අතර මොකද වෙන්නේ? ගැටුම් ඇති වෙනවා. ඇති වෙලා විද්‍යුත් ප්‍රතිරෝධය වැඩි වෙනවා. විද්‍යුත් ප්‍රතිරෝධය වැඩි වුණාම ගලන ධාරාව මොකද වෙන්නේ? අඩු වෙනවා. විද්‍යුත් ප්‍රතිරෝධය වැඩි වුණාම ගලන ධාරාව අඩු වෙනවා. ඉතින් ඒක තමයි දරුවෝ සන්නායකයක වෙන්නේ. හොඳට අහගන්න. දැන් සාමාන්‍ය තත්ත්වයටදී සන්නායකයක නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ හින්දා කෝෂයකට සම්බන්ධ කරපුවා මේක හරහා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගලනවා ඍණාග්‍රේ ඉඳලා ධනාග්‍රේට. සම්මත ධාරාව ධනාග්‍රේ සිට ඍණාග්‍රේට ගලනවා. සන්නායකයක් රත් කරපුවාම නිදහස් ඉලෙක්ට්‍රෝන තව වැඩි වෙනවා. තේරෙනවද? අර්ධ සන්නායකයක් රත් කරත් නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවානේ. ඒ වගේම සන්නායකයක නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි වුණාම මොකද වෙන්නේ? අන්න සන්නායකතාව අඩු වෙනවා. සන්නායකතාව අඩු වෙන්නේ මොකක් නිසාද? ප්‍රතිරෝධය වැඩි වෙනවා. අර නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි වුණාම ඒ වගේ අහඹ චලිතයේ වැඩි වෙලා ධාරාව ගැලීමට බාධාවක් ඇති වෙනවා.
කියන්නේ විද්‍යුත් ප්‍රතිරෝධය වැඩි වෙනවා. එතකොට ගලන ධාරාව අඩු වෙනවා. එහෙනම් සන්නායකයක් රත් වෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ දැන් විද්‍යුත් සන්නායකයක් රත් වෙනවා නම් ජෝනට වඩා රත් වෙනවා නම් ඒක පුතේ සන්නායකතාව අඩු වෙනවා. මොකද ප්‍රතිරෝධය වැඩි වෙලා ගලන ධාරාව අඩු වෙනවා. ඔන්න ඒ තමයි සන්නායකයකට උෂ්ණත්වය වැඩි කරනකොට සිද්ධ වෙන දේ. හැබැයි අර්ධ සන්නායකවල උෂ්ණත්වය වැඩි කරනකොට ඕකේ අනිත් පැත්ත. අර්ධ සන්නායකවල නිදහස් ඉලෙක්ට්‍රෝන ටිකයි තියෙන්නේ. එතකොට උෂ්ණත්වය වැඩි වෙනකොට නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා කියන්නේ සන්නායකතාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් සන්නායකයක් රත් වුණොත් ප්‍රතිරෝධය වැඩි වෙලා ගලන ධාරාව අඩු වෙනවා. අර්ධ සන්නායකයක් රත් වෙනකොට ප්‍රතිරෝධය තව අඩු වෙනවා. මොකද හේතුව නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි වෙලා සන්නායකතාව වැඩි වෙනවා. ඔන්න ඔය කාරණා දෙක පුතේ අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන. රයිට්. ලියන්න යටින් මාතෘකාවක් ලියලා තියන්න මෙහෙම. විද්‍යුත් සන්නායකයකට උෂ්ණත්වය බලපාන අයුරු. විද්‍යුත් සන්නායකයකට උෂ්ණත්වය බලපාන අයුරු. උෂ්ණත්වය බලපාන අයුරු. හරි. යටින් ලියන පුතේ මෙහෙම ඩොට් එකක් දාලා සන්නායකවල උෂ්ණත්වය වැඩි කරන විට නිදහස් ඉලෙක්ට්‍රෝනවල අහඹු චලිතය වැඩි වෙන හේයින් ධාරාවක් ගැලීමට බාධා ඇති කරයි. එම නිසා සන්නායකවල උෂ්ණත්වය වැඩි කරන විට සන්නායකතාව අඩුවේ. ඒ වරහන් ඇතුළේ ලියන්න ප්‍රතිරෝධකතාව වැඩි වේ කියලා. හරි. ඊළඟ කරුණ අර්ධ සන්නායකවල උෂ්ණත්වය වැඩි කරන විට බන්ධන වැඩිපුර බිඳී කුහර සහ නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි වෙන හේයින් විද්‍යුත් සන්නායකතාව වැඩි වේ. වරහන් ඇතුලේ ලියන්න ප්‍රතිරෝධකතාව අඩුවේ. හරි. එතකොට ඔන්න පුතේ දැන් පැහැදිලිව මතක තියාගන්න ඕන සන්නායකයක් රත් වෙනවා කියන්නේ ප්‍රතිරෝධය වැඩි ගලන ධාරාව අඩු වෙනවා. හැබැයි අර්ධ සන්නායකයක් රත් වෙනකොට
මොකද වෙන්නේ ප්‍රතිරෝධකතාව අඩු වෙලා සන්නායකතාව ටිකක් වැඩි වෙනවා. ඔන්න ඔය කාරණේ පැහැදිලිව තේරුම් ගන්න. ඔයාලට තේරුණාද බලන්න? හරි. ඊළඟ පුතේ අපි බලමු මේ බාහ්‍ය අර්ධ සන්නායක කියන්නේ මොනවද කියලා කතා කරමු. දැන් ඔන්න නිසක අර්ධ සන්නායක කියන්නේ නම් අර ස්පටික විදියට තියෙන ස්වභාවයෙන්ම නේද? අර්ධ සන්නායක ගුණ තියෙන ඔය සිලිකන් ජර්මේනියම් වගේ මූලද්‍රව්‍ය අපි හඳුන්වන්නේ නිසක අර්ධ සන්නායක කියලා. ඊළඟට අපි කතා කරන්න යන්නේ බාහ්‍ය අර්ධ සන්නායක කියලා. පුතේ දැන් බාහ්‍ය අර්ධ සන්නායක කියන්නේ මෙහෙමයි. අපිට දැන් ඔය නිසක අර්ධ සන්නායක මූලද්‍රව්‍යයකට වෙනත් ගැළපෙන මූලද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් එකතු කරලා අර අර්ධ සන්නායක දැන් සිලිකන් ගත්තොත් සිලිකන් වල සන්නායකතාව තව ටිකක් වැඩි කරගන්න පුළුවන්. අන්න එහෙම හදාගන්න අර්ධ සන්නායක වලට කියන්නේ බාහ්‍ය අර්ධ සන්නායක කියලා. හොඳට අහගන්න. දැන් අපි හිතමුකෝ සිලිකන් වලට හරි ජර්මේනියම් වලට හරි තුන්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් හරි එහෙමත් නැත්නම් පස්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් හරි එකතු කරලා සුළු ප්‍රමාණයක් මිශ්‍ර කරලා අර අර්ධ සන්නායකයේ සන්නායකතාව වැඩි කරගන්න පුළුවන්. එතකොට එහෙම අර්ධ සන්නායක මූලද්‍රව්‍යයකට නිසක අර්ධ සන්නායක මූලද්‍රව්‍යයකට වෙනත් මූලද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් එකතු කරනවට නමක් කියනවා. කාට හරි කියන්න පුළුවන් ද ඒ නම? අනිවාර්යයෙන්ම පුතේ අපි එකතු කරන්නේ එක්ක තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් එහෙම නැත්නම් පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සුළු ප්‍රමාණයක්. ඒකට හේතු මම කියලා දෙනවා. එතකොට එහෙම අර නිසක අර්ධ සන්නායක මූලද්‍රව්‍යයකට තුන්වෙනි කාණ්ඩයේ හරි පස්වෙනි කාණ්ඩයේ හරි මේ මූලද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් එකතු කරනවා නම් අන්න ඒකට කියන නමක් තියෙනවා. ඕකට කියන්නේ මාත්‍රණය කරනවායි කියලා. මොකක්ද කියන්නේ? මාත්‍රණය කරනවායි කියලා. එහෙනම් අන්න බාහ්‍ය අර්ධ සන්නායක කියලා කියන්නේ නිසක අර්ධ සන්නායක මූලද්‍රව්‍යයක් එක්ක තුන්වෙනි කාණ්ඩයේ හෝ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් මාත්‍රණය කරලා අර්ධ සන්නායක බව වැඩි කරගත්තු අර්ධ සන්නායක වලට කියනවා බාහ්‍ය අර්ධ සන්නායක කියලා. දැන් ඔයාලට පැහැදිලිද බලන්න? පුතේ නිසක අර්ධ සන්නායක කියන්නේ ස්වභාවයෙන්ම ඔය ස්පටික විදිහට තියෙන සිලිකන් ජර්මේනියම් වගේ අර්ධ සන්නායක. ඒ වගේ මේ සන්නායක බව වැඩි කරගන්න පුළුවන් තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් හෝ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් එකතු කරලා. ඒකට කියන්නේ මාත්‍රණය කරනවා කියලා. ඒ කියන්නේ නිසක අර්ධ සන්නායක මූලද්‍රව්‍යයකට තුන්වෙනි කාණ්ඩේ හරි පස්වෙනි කාණ්ඩේ හරි මූලද්‍රව්‍ය චුට්ටක් එකතු කරන එකට කියන්නේ මාත්‍රණය කරනවා කියලා. එතකොට මෙන්න මේ මාත්‍රණය සඳහා යොදාගන්නේ අනිවාර්යයෙන්ම තුන්වෙනි කාණ්ඩයේ හෝ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. ඒකට හේතුව තව පොඩ්ඩකින් අපි ඉගෙන ගමු. එහෙනම් මේ විදිහට සකස් කරගන්න අර්ධ සන්නායක වලට කියනවා බාහ්‍ය අර්ධ සන්නායක කියලා. එහෙනම් පුතේ මාතෘකාව ලියන්න බාහ්‍ය අර්ධ සන්නායක. බාහ්‍ය හරියට ලියා ගන්න. බාහ්‍ය අර්ධ සන්නායක. බාහ්‍ය අර්ධ සන්නායක. බාහ්‍ය අර්ධ සන්නායක. බාහ්‍ය අර්ධ සන්නායක. පුතේ ලියන්න මෙහෙම. සිලිකන් ජර්මේනියම් වැනි අර්ධ සන්නායකයකට තුන්වන කාණ්ඩේ බෝරෝන් වැනි තුන්වන කාණ්ඩේ අපි මෙහෙම ලියමු. තුන්වන කාණ්ඩේ බෝරෝන් වැනි මූලද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් හෝ
බෝරෝන් වැනි මූලද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් හෝ පස්වන කාණ්ඩේ පොස්පරස් වැනි මූලද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් මිශ්‍ර කර ඉතින් වරහන් ඇතුළේ ලියන්න මාත්‍රණය කර සුළු ප්‍රමාණයක් මිශ්‍ර කර වරහන් ඇතුළේ ලියන්න මාත්‍රණය කර වාහක සංඛ්‍යාව වැඩි වූ අර්ධ සන්නායක බාහ්‍ය අර්ධ සන්නායක ලෙස හඳුන්වයි. බාහ්‍ය අර්ධ සන්නායක ලෙස හඳුන්වයි. හරි. එතකොට මොන පුතේ දැන් මෙතනදී බාහ්‍ය අර්ධ සන්නායක අපි අර මාත්‍රණය කරනවා කිව්වනේ, මිශ්‍ර කරනවානේ සුළු ප්‍රමාණයක් මූලද්‍රව්‍ය. අන්නේ මාත්‍රණය කරන්න යොදා ගන්නා මූලද්‍රව්‍ය අණුව ඒ කියන්නේ කීවෙනි කාණ්ඩයේද කියන එකත් එක්ක මේ බාහ්‍ය අර්ධ සන්නායක වර්ග දෙකක් එනවා. එක වර්ගයකට කියනවා P වර්ගයේ අර්ධ සන්නායක කියලා. අනිත් වර්ගයට කියනවා N වර්ගයේ අර්ධ සන්නායක කියලා. එතකොට ඔන්න බාහ්‍ය අර්ධ සන්නායක වර්ග දෙකක් වෙනවා. ඒ වර්ග දෙකක් එන්නේ අපි අර මාත්‍රණයට යොදා ගන්නා මූලද්‍රව්‍ය අණුව. ඒ කියන්නේ මේ මූලද්‍රව්‍යයේ පිහිටන කාණ්ඩයේ අණුව. හරි? එතකොට බාහ්‍ය අර්ධ සන්නායක ඒ නිසා වර්ග දෙකක් වෙනවා. එක වර්ගයකට කියනවා අපි N වර්ගයේ අර්ධ සන්නායක කියලා. අනිත් වර්ගයට අපි කියනවා P වර්ගයේ අර්ධ සන්නායක කියලා. හරි. එහෙනම් ලියලා තියන්න බාහ්‍ය අර්ධ සන්නායක වර්ග කියලා ලියන්නකො මාතෘකාව. බාහ්‍ය අර්ධ සන්නායක වර්ග. ඉවද දැන් එකට එක ලියන්න. පළවෙනි එක ලියන්න සිම්පල් n දාලා මෙහෙම ලියන්න. සිම්පල් n දාලා ඉරක් ගහලා වර්ගයේ අර්ධ සන්නායක. හරිද? අනිත් එක සිම්පල් p අකුර දාලා වර්ගයේ අර්ධ සන්නායක. වර්ගයේ අර්ධ සන්නායක. හරි? n වර්ගයේ අර්ධ සන්නායක අනිත් එක p වර්ගයේ අර්ධ සන්නායක. හරි. දැන් පුතේ ඔන්න අපි බලමු. දැන් පොස්පරස් අඩංගු වෙන්නේ පොස්පරස් තියෙන පුතේ ආවර්තාවකයේ කීවෙනි කාණ්ඩයේද? පස්වෙනි කාණ්ඩේ. එතකොට එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවානේ. ඊළඟදී අපි බලමු පොස්පරස් වලින් මාත්‍රණය කරපු සිලිකන් දැලිසක්. එතකොට සිලිකන් තියෙන්නේ කීවෙනි කාණ්ඩේද? 4 වෙනි කාණ්ඩේනේ. එතකොට එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි. මම මේ ලිව්වේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන පොස්පරස්ගේ 5ක් තියෙනවා. ඒත් එක්කම සිලිකන්ගේ තියෙන අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යිනේ. හරි. දැන් එහෙනම් ලියන්න මාතෘකාව පොස්පරස් වලින් මාත්‍රණය කළ දැලිසක් කියලා ලියන්න. පොස්පරස් වලින් මාත්‍රණය කළ දැලිසක්. පොස්පරස් වලින් මාත්‍රණය කළ දැලිසක්. හරිද? පොස්පරස් වලින් මාත්‍රණය කළ දැලිසක්. දැන් මුතේ අර වගේ ඔය බෝල 16ක් මඳින්න ඕන. අපි අඳිමු 9ක් වෙන්න. මේ විදියට
කොහොම අඳින්නේ? ඇඳලා අපි මේ රතු පෑනෙන් දැන් පොස්පරස් පස්වෙනි කාණ්ඩේනේ. පොස්පරස් දාගන්න මේ වගේ මැද එකට දාගන්න මෙහෙම පීයක පොස්පරස්. හරිද? එහෙම දාලා අනිත් ඒවා දාන්න සිලිකන්. මේක සිලිකන්, මෙයාත් සිලිකන්, සිලිකන්. පුතේ බෝඩ් එක පේනවද? දැන් නම් මට වැහිලා ඇති. රයිට්. ඔයාලට බෝඩ් එක පේනවද බලන්න දරුවෝ? ළමයි 18 දෙනා ඉන්නේ. දුලාංජලි පුතේ බෝඩ් එක පේනවද? පේනවා සර්. නනේ. රයිට්. ඔයාලා ඔය විදිහට ඇඳගන්න. එතකොට මැදින් දාගන්න රතු පෑනකින් හරි කමන්න. මේ මැද රවුමේ දාගන්න පොස්පරස් P කියලා. P කියන්නේ පොස්පරස්. අනිත් ඔක්කොම සිලිකන් දාලා තියෙනවා. අනිත් දාලා තියෙන්නේ සිලිකන්. හරිද? හරි. ඇඳලා ඉවරයිද? දරුවනේ ඇඳලා ඉවරද? දැන් මේවා මෙහෙම සම්බන්ධ කරන්න. කොහොම සම්බන්ධ කරන්න? මෙහෙම සම්බන්ධ කරන්න. මෙහෙම සම්බන්ධ කරන්න. ඔන්න ඉතින් සම්බන්ධ කරන්න. මේකත් තමයි. හරිද? ඒ දැන් මේ පොස්පරස්ගේ ඉලෙක්ට්‍රෝන මම අඳිනවා රතු පාටෙන්. හරිද? පොස්පරස් වටා ඉලෙක්ට්‍රෝන රතු පාටෙන් අඳිනවා. හොඳට බලන්න පොස්පරස්ගේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද අවසාන ශක්ති මට්ටමේ කියන්න මට කවුරු හරි? පහයිනේ. ඒ ඔයාලා අර පැත්තකින් මේ කාරණේත් ලියලා තියන්න. පොස්පරස් කියන්නේ පස්වෙනි කාණ්ඩේනේ. එතකොට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි. ඊළඟදී සිලිකන් කියන්නේ හතරවෙනි කාණ්ඩේනේ. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි. ඔන්න ඔය ටික සටහන් කරගන්න. හරි? ඔය ටික සටහන් කරගෙන දැන් පුතේ බලන්න එහෙනම් පොස්පරස් වටා තියෙන ඉලෙක්ට්‍රෝන මම ලකුණු කරනවා රතු පෑනෙන්. ඔයාලත් රතු පෑනෙන් ලකුණු කරගන්න. මෙන්න බන්ධන හදන්න එතකොට 4ක් සම්බන්ධ වෙනවානේ සිලිකන් එක්ක බන්ධන හදන්න 4ක් සම්බන්ධ වෙනවා. හැබැයි තව එකක් වැඩිපුර තියෙනවනේ යාගේ. දැන් අන්න ඒක නිදහස් ඉලෙක්ට්‍රෝනයක් විදියට මෙහෙම තියෙනවා. මේක මොකද්ද? මේක නිදහස් ඉලෙක්ට්‍රෝන නිදහස් ඉලෙක්ට්‍රෝන මේ විදියට තියෙනවා. දැන් අනිත් ඒවා ඔයාලා නිල් පාටෙන් හරි කළු පාටෙන් හරි කමන්නේ යඳපු පාටකින් මේ විදියට මේ ඉලෙක්ට්‍රෝන ඔක්කොම අඳින්න. මේම අඳින්න මේ ඉලෙක්ට්‍රෝන සියල්ලම. හරිද? දැන් මට කියන්න පුතේ දැන් පොස්පරස් එක්ක මේ සිලිකන් මාත්‍රණය කරපුවාම නැත්නම් පොස්පරස් සුළු ප්‍රමාණයක් මිශ්‍ර කරපුවාම දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඉස්සරලා තිබුණේ නිදහස් ඉලෙක්ට්‍රෝන නැහනේ. දැන් නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි වෙලා නේද? ඔය වගේ තැන් තැන් වලට මේ සිලිකන් දැලිසේ තැන් තැන් වලට පොස්පරස් මේ විදිහට ඇතුල් වුණාම නිදහස් ඉලෙක්ට්‍රෝනයේ ගානේ මොකද වෙන්නේ?
වැඩි වෙනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙනකොට මොකද වෙන්නේ? සන්නායක බව වැඩි වෙනවා. එතකොට අන්න ඒ දැන් වැඩි වෙන්නේ ඉලෙක්ට්‍රෝනනේ. ඉලෙක්ට්‍රෝනයකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ නේද? ඉලෙක්ට්‍රෝනයකට තියෙන ඍණාරෝපණයක් අපි නෙගටිව් කියලානේ කියන්නේ. එතකොට අන්න ඒ නෙගටිව් කියන වචනයෙන් සිම්පල් n අකුර අරගෙන මේ විදිහේ අර්ධ සන්නායක අපි හඳුන්වනවා මොනවා කියලාද? n වර්ගයේ අර්ධ සන්නායක කියලා. ඔන්න අපි මේවට කියනවා මොනවා කියලාද? n වර්ගයේ අර්ධ සන්නායක කියලා. එතකොට n වර්ගයේ අර්ධ සන්නායක උනේ කොහොමද? මේ සිලිකන් දැලිස තුලට අපි අර පොස්පරස් සුළු ප්‍රමාණයක් මිශ්‍ර කරපුවාම පොස්පරස් පරමාණු මේ සිලිකන් පරමාණු තිබුණු තැන් වලට රිංග ගන්නවා. එහෙම සම්බන්ධ වුණාම පොස්පරස් වල තියෙනවා ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවානේ. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. එතකොට සිලිකන් එක්ක ඉලෙක්ට්‍රෝන 4ක් සම්බන්ධ වෙනවා. තව එක ඉලෙක්ට්‍රෝනයක් නිදහස් ඉලෙක්ට්‍රෝනයක් විදියට තියෙනවා. එතකොට මේ විදියට නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙනකොට මොකද වෙන්නේ? නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙනකොට මේකේ සන්නායක බව මොකද වෙන්නේ? සන්නායක බව වැඩි වෙනවා. ඔන්න එහෙනම් මෙතන වැඩි වෙන්නේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවනේ. ඒ නිසා නෙගටිව් කියන වචනේ n අකුර අරගෙන මේ අර්ධ සන්නායක හඳුන්වනවා n වර්ගයේ අර්ධ සන්නායක කියලා. ඔන්න එතකොට බාහ්‍ය අර්ධ සන්නායක වල එක වර්ගයක් තමයි n වර්ගයේ අර්ධ සන්නායක. දැන් මේක ඇඳගෙන ඉවරද? ඉතින් ඇඳලා ඉවරද? කො උත්තර දෙයක් නැහනේ. ඉවරයි සර්. ඉවරයි නේද? හරි. ඉවරයි සර්. යටින් ලියන්න මෙහෙම. සිලිකන් අර්ධ සන්නායකය පොස්පරස් අපි එක පුතේ පොඩ්ඩක් මෙහෙම ලියමු. පස්වන කාණ්ඩේ පොස්පරස් වලින් මාත්‍රණය කළ විට පොස්පරස් වලින් මාත්‍රණය කළ විට සිලිකන් පරමාණු සමග පොස්පරස් පරමාණුවක ඉලෙක්ට්‍රෝන 4ක් බන්ධන සෑදීමට දායක වන අතර එක් ඉලෙක්ට්‍රෝනය බැගින් මොකද වෙන්නේ? වැඩි වේ. නේද? මේ දැලිසේ දැන් ඉලෙක්ට්‍රෝනය ගානේ වැඩි වෙනවා. පොස්පරස් පරමාණු සම්බන්ධ වෙන ඉලෙක්ට්‍රෝනේ වැඩි වෙනවා. ඉතිරි වූ ඊළඟ කරුණ ලියන්න පුතේ. ඉතිරි වූ ඉලෙක්ට්‍රෝනය නිසා මොකක්ද මෙසේජ් එකක් දැම්ම මට ඒක තේරුන්නේ නැහැ පුතේ. බලන්න දියන්න මන් දුරින් ඉන්නේ. ඉතිරි වූ ඉලෙක්ට්‍රෝනය නිසා දැලිසේ සන්නායකතාව වැඩි වේ. හරිද? ඊළඟ කරුණ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන ආරෝපණ වාහක ලෙස
දැලිසට එකතු වන හේයින් මෙලෙස මාත්‍රණය කළ සිලිකන් ඍණ වර්ගයේ මොනවා පුතේ මතක තියාගන්න වරහන් ඇතුළේ ලියා ගන්න නෙගටිව් ටයිප් කියලා. මම කතා කරන්නේ 51 වෙනි පිටුවේ යටම ඡේදයේ. නෙගටිව් ටයිප් කියලා තියාගන්න. ඍණ වර්ගයේ. දැන් වරහන් වහලා හෙවත් n වර්ගයේ. හෙවත් n කියලා සිම්පල් n අකුර දාලා පුංචි ඉරි කෑල්ලක් ගහලා වර්ගය කියලා යන. n වර්ගයේ අර්ධ සන්නායකයක් ලෙස හැඳින්වේ. n වර්ගයේ අර්ධ සන්නායකයක් ලෙස හැඳින්වේ. පුතේ ඔයාලට ඒක පැහැදිලි වුණාද බලන්න. n වර්ගයේ අර්ධ සන්නායක හැදෙන විදිය ඔයාලට පැහැදිලි වුණාද? මම ටිකක් හිමින් කියලා දෙන්නේ. මොකද ඉලෙක්ට්‍රොනික පාඩම අමාරුයි කියලා සමහර ළමයි කරන්නේ නැහැ හරියට. හින්දා ටිකක් තේරුම් අරගෙන කරන්න ඕන නිසා. පුතේ ඔයාලට තේරුණාද බලන්න? කෝ කතාවක් නැහැනේ. තේරුණාද නැද්ද? තේරුණ නැත්තම් කියන්න. නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ තේරුණ බවද නැති බවද? නැනමයි. කවුද උතන ඉන්න ළමයෙක් බලන්න කියන්න මොකද උනේ කියලා. මේ n වර්ගයේ අර්ධ සන්නායක ගැන මම කියලා දුන්න එක හරියද යාද? තේරුණාද? ප්‍රශ්නයක් නැහැ කියන මම හිතනවා තේරුණට ඇති කියලා. හරි. ඊළඟදී ලියන්න මාතෘකාව බෝරෝන් වලින් මාත්‍රණය කළ සිලිකන් දැලිසක් කියලා ලියන්න. බෝරෝන් වලින් මාත්‍රණය කළ සිලිකන් දැලිසක්. හරි. බෝරෝන් වලින් මාත්‍රණය කළ. එතකොට මම නම් මේක මෙහෙම මම කළා හදනවා කම්මැලි අඳින්න. උදේ ඉස්සල්ලා ඔයාලා බලන්න දැන් බෝරෝන් ගත්තාම ඔන්න අපි බලමු බෝරෝන් ආවර්තා වගුවේ කීවෙනි කාණ්ඩයේද තියෙන්නේ කියන්න මට. කවුරු හරි කියන්න බෝරෝන් ආවර්තා වගුවේ කීවෙනි කාණ්ඩයේද තියෙන්නේ? ආවර්තා වගුවේ 3 වෙනි කාණ්ඩයේ තියෙන්නේ. බෝරෝන් තියෙන්නේ 3 වෙනි කාණ්ඩේ. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක්ද තියෙන්නේ? අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. හරිද? ඔන්න බෝරෝන් 3 වෙනි කාණ්ඩයේ තියෙන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3යි තියෙන්නේ. හරිද? ඊළඟදී බලන්න අපි සිලිකන්. ඒ සිලිකන් කීවෙනි කාණ්ඩයේ තියෙන්නේ? 4 වෙනි කාණ්ඩේ. එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 4ක් තියෙනවා. දැන් ඔයාලා මේ විදිහට අඳින්න සිලිකන් දැලිසක් අඳින්න ආයෙම ඇඳලා මැද එක සිලිකන් එකක් අයින් කරලා එතෙන්ට ඒ වෙනුවට දාන්න බෝරෝන්. B දාන්න. එතකොට බෝරෝන්ගේ ඉලෙක්ට්‍රෝන රතු පාටෙන් ලකුණු කරන්න. බෝරෝන්ගේ ඉලෙක්ට්‍රෝන රතු පාටෙන්. එතකොට බෝරෝන් වටා ඉලෙක්ට්‍රෝන 3යි තියෙන්නේ. හරිද?
පුතේ අඳගත්තද? right. බලන්න දැන් මේකේ මොකද වෙන්නේ? මෙතන මේ ඉලෙක්ට්‍රෝන බෝරෝන්ගේ ඉලෙක්ට්‍රෝන මං කිව්වා වලට රතු පාටෙන් අඳින්න කියලා දැන් ඉලෙක්ට්‍රෝන තුනක් බන්ධන හදන්න සහභාගී වෙනවා. තව මෙතන මේ ඉලෙක්ට්‍රෝනයට ඉලෙක්ට්‍රෝනයක් ඌණයි. මෙතන ඉලෙක්ට්‍රෝනයක් අඩුවක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝනයක් ඌණ තැනකට අපි කියන්නේ මොකක් කියලාද? ඉලෙක්ට්‍රෝන ඌණ තැනකට කියන්නේ පුතේ කුහරයක් කියලා. මේ වගේ ඉලෙක්ට්‍රෝන ඌණ තැනකට කියනවා අපි කුහරයක් කියලා. හරි? දැන් එතකොට මෙතන ඇති වෙලා තියෙන අර ඉස්සරලා ඉලෙක්ට්‍රෝන වැඩි වෙලා තිබුණේ දැන් මෙතන ඉලෙක්ට්‍රෝන අඩුනේ. ඉලෙක්ට්‍රෝන ඌණතාවක් තියෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන ඌණතාවයකට අපි කිව්වේ කුහරයක් කියලා. ඉස්සරලා කතා කරන්නේ ඉලෙක්ට්‍රෝන ඌණතාවයක් කියන්නේ කුහරයක් කියලා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ඌණතාවය කියන්නේ කුහරයක් නම් කුහරයක් අපි සලකන්නේ මොකක් කියලාද? ධනාරෝපණයක් විදියටනේ. කුහරයක් සලකන්නේ ධනාරෝපණයක් එමත් නැත්නම් ධනාරෝපණ වාහකයක් විදියට තමයි අපි කුහරයක් සලකන්නේ. හරිද? ධනාරෝපණයක් විදියට. එතකොට කුහර සංඛ්‍යාව වැඩි වෙනවා කියන්නේ මොනවද වැඩි වෙන්නේ? ධනාරෝපණ සංඛ්‍යාව වැඩි වෙනවා. කුහර සංඛ්‍යාව වැඩි වෙනවායි කියලා කියන්නේ ධනාරෝපණ සංඛ්‍යාව වැඩි වෙනවා. එතකොට ධනාරෝපණ අපි හඳුන්වන්නේ ඉංග්‍රීසියෙන් පොසිටිව් කියලානේ. නේද? ධනාරෝපණ වලට කියන්නේ පොසිටිව් කියලා. එතකොට මේක පොසිටිව් ටයිප්. ඒ කියන්නේ ධන වර්ගයේ අර්ධ සන්නායකයක්. නිසා පොසිටිව් කියන වචනයෙන් අපි p අකුර අරගෙන මේක හඳුන්වනවා p වර්ගයේ අර්ධ සන්නායකයක්. එහෙනම් පුතේ p වර්ගයේ අර්ධ සන්නායකයක් ඇති වෙන්නේ ඔන්න ඔය ආවර්තිතා වගේ තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් මාත්‍රණය කළොත්. හරිද? එහෙනම් අර්ධ සන්නායක ද්‍රව්‍යයක් සමග පස්වන කාණ්ඩයේ ෆොස්ෆරස් වගේ මූලද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් මාත්‍රණය කළොත් ලැබෙන්නේ n වර්ගයේ අර්ධ සන්නායක. ඊළඟදී සිලිකන් හරි ජර්මේනියම් හරි එක්ක අර්ධ සන්නායකයක් එක්ක තුන්වෙනි කාණ්ඩේ බෝරෝන් ඇලුමිනියම් ඔය වගේ මූලද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් මිශ්‍ර කරොත් මාත්‍රණය කරොත් අන්න ලැබෙන්නේ p වර්ගයේ අර්ධ සන්නායක. හරි. යටින් ලියන්න මෙහෙම. සිලිකන් නිසක අර්ධ සන්නායකයක් සිලිකන් නිසක අර්ධ සන්නායකයක් බෝරෝන් වැනි තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් සමග බෝරෝන් වැනි තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් සමග මාත්‍රණය කළහොත් තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් සමග මාත්‍රණය කළහොත් බෝරෝන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 3ක් සිලිකන් පරමාණු සමග බන්ධන සාධන අතර එක් බන්ධනයක් සෑදීමට ඉලෙක්ට්‍රෝනයක් ඌණ වේ. එක් බන්ධනයක් සෑදීමට ඉලෙක්ට්‍රෝනයක් ඌණ වේ. ඊළඟ කරුණ ලියන්න. බෝරෝන් පරමාණුවේ බන්ධනයේ සෑදීමට ඉලෙක්ට්‍රෝනයක් ඌණ වූ ස්ථානයක් ඌණ වූ ස්ථානයේ කියලා යන පුතේ කුහරයක් පිහිටයි.
ඌණ වූ ස්ථානයේ කුහරයක් පිහිටයි. ඊළඟ කරුණ කුහරවලට ධනාරෝපණ ලෙස විදුලිය සන්නායනය කළ හැකි හේයින් ධනාරෝපණ ලෙස විදුලිය සන්නායනය කළ හැකි හේයින් මෙහි සන්නායකතාව වැඩි වේ. ඊළඟ කරුණ කුහර ධනාරෝපණයකට අනුරූප හේයින් මෙම බාහ්‍ය අර්ධ සන්නායක ධන වර්ගයේ හෙවත් P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක ලෙස හැඳින්වේ. එතකොට පුතේ දැන් මේ සඳහා යොදා ගන්න පුළුවන් බෝරෝන් විතරක් නේ. දැන් n වර්ගයේ අර්ධ සන්නායක හදන්න ඔය අර අපි කතා කරේ පස්වෙනි කාණ්ඩයේ මොකද්ද? ෆොස්ෆරස් නේ. පස්වෙනි කාණ්ඩයේ ෆොස්ෆරස් වලට අමතරව ආසනික්, ඇන්ටිමැනි, SB සංකේතයේ ඒ වගේ මූලද්‍රව්‍යයක් යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ n වර්ගයේ අර්ධ සන්නායක හදන්න. p වර්ගයේ අර්ධ සන්නායක හදන්න බෝරෝන් විතරක් නෙවෙයි යොදා ගන්න පුළුවන් ඇලුමිනියම්, ගැලියම්, ඉන්ඩියම් වැනි ඒ මූලද්‍රව්‍යات මාත්‍රණය කරන්න යොදා ගන්න පුළුවන්. අපි ඒක වෙනම කරුණක් විදිහට ලියලා තියමු. ලියන්න මෙහෙම n වර්ගයේ අර්ධ සන්නායක සෑදීමට ෆොස්ෆරස් වෙනුවට පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වන ආසනික් වරහන් ඇතුලේ AS capital A simples ආසනික්, ඇන්ටිමනි කියන්නේ පුතේ SB වැනි මූලද්‍රව්‍යද යොදාගත හැකිය. ඊළඟ කරුණ ලියන්න P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක සෑදීමට බෝරෝන් වෙනුවට තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වන ඇලුමිනියම් ගැලියම් ඉන්ඩියම් වැනි මූලද්‍රව්‍යද යොදාගත හැකිය.
හරි. ඊළඟ පුතේ අපිට ඕන කතා කරන්න තියෙනවා මේ pn සංදිය කියන්නේ මොකක්ද කියලා. pn සංදිය. right. මාතෘකාවක් ලියා ගන්න pn සංදිය කියලා. pn සංදිය. pn pn සංදිය. ඒතර පුතේ pn සංදියක් කියලා කියන්නේ ඇත්තටම මේ p වර්ගයේ අර්ධ සන්නායකයකුයි n වර්ගයේ අර්ධ සන්නායකයකුයි. p වර්ගයේ අර්ධ සන්නායක කැබැල්ලකුයි n වර්ගයේ අර්ධ සන්නායක කැබැල්ලකුයි එකිනෙක සම්බන්ධ කරලා හරිද විශේෂ උපක්‍රමයක් කරතේ එකිනෙක සම්බන්ධ කරලා හදා ගන්නා අර්ධ සන්නායකයට කියන්නේ pn සංදියක් කියලා. දැන් මෙහෙම හිතන්නකෝ. ඔන්න ඔක තේරුම් ගන්න අපි කරුණු දෙකක් ගැන කතා කරමු. මෙන්න යකඩ කෑල්ලක් මෙහෙම තියෙනවා. හරිද? මෙන්න යකඩ කෑල්ලක් මේ යකඩ කෑල්ලට තව යකඩ කෑල්ලක් මෙහෙම පාහ ගන්නවා. පුළුවන් නේ? මෙහෙම සංදියක් වෙන විදිහට එක යකඩ කෑල්ලක් තවත් යකඩ කෑල්ලකට පාහන්න පුළුවන්. එක යකඩ කෑල්ලක් තව යකඩ කැබැල්ලකට පාහන්න. හරිද? එහෙම පාහගෙන ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේකේ අපි විදුලිය මේ පැත්තට කෝෂයක ධනාග්‍රේ මේ පැත්තට සම්බන්ධ කරලා කොහොම විදුලිය සන්නායනය වෙනවද කියලා බලනවා. ඉතින් අපිට ඕනනම් පුළුවන් මෙතන බල්බයක් හරි ඇමීටරයක් හරි මොකක් හරි යොදාගෙන අපිට බලනවා මෙහෙම විදුලිය ගමන් කරනවද කියලා. ඊට පස්සේ කෝෂයක්ග්‍ර මාරු කරලා සම්බන්ධ කරලා බලනවා විදුලිය ගමන් කරනවද කියලා. උදේ මට කියන්න දැන් මේ විදිහට සාමාන්‍ය ලෝහ කැබැල්ලක් විශේෂයෙන්ම යකඩ කැබැල්ලක් කියන්නකෝ. තව යකඩ කැබැල්ලකට පාහලා එතනත් සංදියක් හැදෙනවනේ. මෙතන සංදියක් හැදෙනවනේ. මෙතන ජොයින්ට් කරපු තැන මේ තියෙන සංදියක්. එතකොට මේ සංදිය හරහා ධාරාව ගලන්නේ එක පැත්තකටද දෙපැත්තටම ගලනවද? යකඩ කෑල්ලකට තව යකඩ කෑල්ලක් පාහලා අපි විදුලිය ගමන් කරන්න සැලැස්සුවොත් පුතේ ඒකේ විදුලිය එක පැත්තකටද ගලන්නේ දෙපැත්තටම ගලනවද? මොකද ඔයගොල්ලන්ගේ උත්තරේ? කතා කරන්නේ නැන්නේ කවුරුත්. ඉඳුරංග ඉන්නවද? පුතේ ඉන්න කෙනෙක් කතා කරන්නකෝ. කොහොම ඒ කියන්නේ යකඩ කැබැල්ලක් තවත් යකඩ කැබැල්ලකට පාහලා අපි කෝෂයක ඔන්න ධන පැත්ත එක පැත්තකට සම්බන්ධ කරලා බලනවා බල්බයකට සම්බන්ධ කරලා විදුලිය ගමන් කරනවාද කියලා. ඊට පස්සේ ඒ දෙපැත්ත මාරු කරලා ආයි සම්බන්ධ කරලා බලනවා. ඔය අවස්ථා දෙකේදීම එහෙම විදුලිය සපයලා බල්බයක් සම්බන්ධ කරොත් බල්බේ දැල්වෙනවද නැද්ද? මොකෝ කියන්නේ පුතේ? එහෙම වුණොත් බල්බේ දැල්වෙනවා. මොකද සාමාන්‍ය ලෝහ සංදියක කිසි ප්‍රශ්නයක් නැහැ. සංදි කරලා තියෙන්නේ සංදිය හරහා විදුලිය දෙපැත්තටම ගමන් කරනවා. හැබැයි p වර්ගයේ අර්ධ සන්නායකයකුයි n වර්ගයේ අර්ධ සන්නායකයකුයි සංදි කරොත්. හරිද? p වර්ගයේ අර්ධ සන්නායකයකුයි n වර්ගයේ අර්ධ සන්නායකයකුයි සංදි කරොත් ඒ විදිහට ධාරාව දෙපැත්තටම ගලන්නේ නැහැ. එක පැත්තකට ධාරාව ගලනවා අනිත් පැත්තට ධාරාව ගලන්නේ නැහැ. එහෙනම් pn සංදිය කියන්නේ සාමාන්‍ය ලෝහ සංදියකට වඩා වෙනස්. pn සංදියක් කරා විදුලිය ගමන් කරන්න පුතේ එක දිශාවකට විතරයි. ඇත්තටම pn සංදියක් කරා ධාරාවක් ගලන්නේ p පැත්තේ ඉඳලා n පැත්තට. කෝෂයේ ධනාග්‍රයේ p පැත්තට සම්බන්ධ කරලා ඍණාග්‍රයේ n පැත්තට සම්බන්ධ කරොත් විතරක් pn සංදිය හරහා ධාරාවක් ගලනවා. හැබැයි අග්‍ර මාරු කරලා සම්බන්ධ කරපු ගමන් pn සංදිය හරහා අනිත් පැත්තට ධාරාව ගලන්නේ නැහැ. ඔන්න ඕක තමයි සාමාන්‍ය ලෝහ සංදියකයි pn සංදියකයි තියෙන ප්‍රධාන වෙනස. right. ඉස්සලා ලියන්න මාතෘකාව pn සංදිය කියලා. හරි. යටින් හරි ඉස්සරහෙන් හරි ලියන්න p වර්ගයේ අර්ධ සන්නායකයකුත් p වර්ගයේ අර්ධ සන්නායකයකුත් අනෙක් පැත්ත n වර්ගයේ අර්ධ සන්නායකයකුත්
p වර්ගයේ අර්ධ සන්නායකයකුත් අනෙක් පැත්ත n වර්ගයේ අර්ධ සන්නායකයකුත් සම්බන්ධ කළ විට pn සංධියක් සෑදෙයි. සම්බන්ධ කළ විට pn සංධියක් සෑදෙයි. මෙවැනි සංධියක් සාමාන්‍ය සංධියකට වෙනස් ලෙස විද්‍යුත් වශයෙන් හැසිරෙයි. සාමාන්‍ය සංධියකට වෙනස් ලෙස විද්‍යුත් වශයෙන් හැසිරෙයි. හරි. උතේ ඔන්න දැන් ඒකෙදි අපි මේ රූප සටහන් දෙක අඳ ගන්න ඕන. ඔයාලා පෙළ පොතේ 53 වෙනි පිටුව පෙරලා ගන්නකො. පෙළ පොතේ 53 වෙනි පිටුව. හරිද? 53 වෙනි පිටුවේ තියෙනවා උතේ බලන්න ඔය 11යි 5 රූපේ A සහ B කියලා රූප සටහන් දෙකක්. හරියට අන්නේ රූප සටහන් දෙකේ අපි ඉස්සෙල්ලා A රූපය අඳගමු. ටක් ගාලා ඔය තියෙන රූපය අඳ ගන්න මේ විදිහට ඔන්න p වර්ගයේ අර්ධ සන්නායකයකුයි n වර්ගයේ අර්ධ සන්නායකයකුයි තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. මේකේ තියෙනවා 1යි 2යි 3යි 4යි ඔය විදිහට දීලා තියෙන්නේ 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි. හරිද? ඊළඟදී අනිත් පැත්තේ 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි. ඔහොම. හරිද? දැන් එතකොට මේ තියෙන්නේ පුතේ p වර්ගය. මේ තියෙන්නේ p වර්ගය. මේ තියෙන්නේ n වර්ගය. හරිද? එතකොට බලන්න මේවාට කියන්නේ කුහර කියලා. මේවාට කියන්නේ මොනවා කියලාද? මේවාට කියන්නේ ඉලෙක්ට්‍රෝන. හිතන්නකෝ. දැන් මේ විදිහට p වර්ගයේ අර්ධ සන්නායක කැබැල්ලකුයි n වර්ගයේ අර්ධ සන්නායක කැබැල්ලකුයි සංධි කළ වහාම සිදුවන දෙයක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට විසරණය වෙනවා. කුහර මේ පැත්තට විසරණය වෙනවා. විසරණය කියන්නේ වැඩි පැත්තේ ඉඳලා අඩි පැත්තට යන්නේ. එතකොට p වර්ගයේ අර්ධ සන්නායක කැබැල්ලක් n වර්ගයේ අර්ධ සන්නායක කැබැල්ලකට සංධි කළ වහාම ඉලෙක්ට්‍රෝන n පැත්තේ ඉඳලා p පැත්තට මෙහෙම විසරණය වෙනවා. කුහර p පැත්තේ ඉඳලා n පැත්තට විසරණය වෙනවා. හරිද? දැන් පුතේ බලන්න මෙහෙම වුණාම ඔන්නේ මේ ඉලෙක්ට්‍රෝන සහ කුහර හුවමාරු වෙච්චි කලාපයක් නිර්මාණය වෙනවා මෙන්න මේ වගේ. දැන් අර දෙවෙනි රූපේ අඳ ගන්න දරුවෝ. දෙවෙනි රූපේ ඊට යටින් තියෙන දෙවෙනි රූපය අඳ ගන්න. මෙන්න මේ ආරෝපණ හුවමාරු වෙන මෙහෙම කලාපයක් නිර්මාණය වෙනවා. බලන්න දැන් මේකේ එහා පැත්තට ඉලෙක්ට්‍රෝන ගමන් කරලා කුහර ගමන් කරලා මෙතනින් ඉලෙක්ට්‍රෝන මේ ප්‍රදේශයට ගමන් කරනවා. හරි. දැන් පුතේ ඔයාලා මේ දෙවෙනියට තියෙන රූප සටහන අඳ ගන්න. දැන් මේ p ප්‍රදේශය මේ තියෙන්නේ n ප්‍රදේශය. ඊළඟදී මෙන්න මේ මෙතන තියෙනවා මේ p ප්‍රදේශයයි n ප්‍රදේශයයි අතර පොඩි ස්තරයක් නිර්මාණය වෙනවා. මේ ස්තරයට කියනවා හායිත පෙදෙස කියලා. ඔය ස්තරයට කියන්නේ හායිත පෙදෙස කියලා. හරිද? හායිත පෙදෙස.
දැන් ඔය පෙළ පොතේ තියෙන රූපසනාන පුතේ බලන්න. ඒකට හීනස්තරය කියලාත් කියන හායිත පෙදෙස. හරි? ඔයගොල්ලෝ පෙළ පොතේ මේ යටර සංගලවරහනක් දාලා මේව ලකුණු කරලා ඇති. හායිත පෙදෙස. පෙළ පොතේ තියනවා නේද ළඟ 53 වෙනි පිටුවේ. හරිද? පුතේ ඇඳගත්තද? අඩුතරේ ඇඳගත්තා නම් ඇඳගත්තා කියලා කියන්න. පුතේ රූප දෙකට දාගන්න AB කියලා. මේකට දාගන්න සිම්පල් A. මේක සිම්පල් B දාගන්නකො. හරිද? right. දැන් ලියන්න මෙහෙම. ඒ රූපයේ පරිදි ඒ රූපයේ දැක්වෙන පරිදි PN සංදිය සිම්පල් P දාලා ඉරක් ගහලා සිම්පල් N දාන්න. PN සංදිය සෑදුණු වහාම PN සංදිය සෑදුණු වහාම N ප්‍රදේශයේ ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන N ප්‍රදේශයේ ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන සංදිය හරහා P ප්‍රදේශයේ දෙසට විසරණය වන අතර P ප්‍රදේශයේ දෙසට විසරණය වන අතර P ප්‍රදේශයේ ඇති කුහර N ප්‍රදේශයේ දෙසට විසරණය වේ. N ප්‍රදේශයේ දෙසට විසරණය වේ. එතකොට ඉලෙක්ට්‍රෝන P ප්‍රදේශයට විසරණය වෙනවා. කුහර N ප්‍රදේශයට විසරණය වෙනවා. හරිද? සංදි කළ වහාම ඊළඟ කරුණ ලියන්න. මෙම විසරණය නිසා කුහරවලට ඉලෙක්ට්‍රෝන සංයෝජනය වී වාහක මුක්ත කලාපයක් සංධිය අසල නිර්මාණය වේ. වාහක මුක්ත කලාපයක් සංධිය අසල නිර්මාණය වේ. නමුතේ රතු පෑනකින් ලියන්න ඊළඟ කරුණ. මෙම කලාපය හීන ස්තරයේ හෙවත් හායිත පෙදෙස ලෙස හැඳින්වේ. දැන් ඔන්න අය සාමාන්‍ය පාඩයෙන් ලියන වෙනම කරුණක්. B රූපේ දැක්වෙන පරිදි ඇතිවන හායිත පෙදෙසේ P ප්‍රදේශයට අයත් කොටසට
P ප්‍රදේශයට අයත් කොටසට අමතර ඉලෙක්ට්‍රෝන ඇතුළු වී ඇති හේයින් P ප්‍රදේශයේ ඇති කොටසට අමතර ඉලෙක්ට්‍රෝන ඇතුළු වී ඇති හේයින් එම ප්‍රදේශය ඍණ ලෙසත් එම ප්‍රදේශයේ ඍණ ලෙසත් හායිත පෙදෙසේ N ප්‍රදේශයට අයත් කොටසට හායිත පෙදෙසේ N ප්‍රදේශයට අයත් කොටසට N ප්‍රදේශයට අයත් කොටසට අමතර ධනාරෝපණ ඇතුළු වී ඇති හේයින් අමතර ධනාරෝපණ ඇතුළු වී ඇති හේයින් එම ප්‍රදේශය ධන ලෙසත් පිහිටන පරිදි එම ප්‍රදේශය ධන ලෙසත් පිහිටන පරිදි PN සංදිය හරහා විභවාන්තරයක් ඇතිවේ. දැන් වෙනම කරුණක් ලියන්න පුතේ. මෙම විභවාන්තරය මගින් වාහක විකර්ෂණය වීම හේතු කොටගෙන සංදිය හරහා වාහක විසරණය නවති. සංදිය හරහා වාහක විසරණය නවති. එබැවින් මෙම අවස්ථාවේ ඇතිව තිබෙන විභවාන්තරය පුතේ රතු පෑනකින් ලියන්න විභව බාධකයක් ලෙස හඳුන්වනු ලැබේ. දැන් පුතේ ගන්න ආපෝසරයක් රතු පෑන ලියන්න මෙහෙම සිලිකන් වලින් සාදන ලද PN සංදියක මෙම විභවබාධකයේ විශාලත්වය 0.7 වෝල්ට් පමණ වේ. 0.7 වෝල්ට් පමණ වේ. ඒ කියන්නේ විභවබාධකයාගේ 0.7ක් විතර සිලිකන් වලින් හදන ලද PN සංදියක. ඊළඟ කරුණ රතු පාටෙන්ම ලියන්න. ජර්මේනියම් වලින් සාදන ලද PN සංදියක එය 0.3 වෝල්ට් පමණ වේ. 0.3 වෝල්ට් පමණ වේ. හරි. මොන පුතේ එතකොට
මේ PN සංදිය පිළිබඳ ඔන්න ඔය කාරණා ඔයගොල්ලෝ දැනගන්න ඕන. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ PN සංදියක් නැඹුරු කිරීම සම්බන්ධ. ලියන්න මාතෘකාව PN සංදියක් නැඹුරු කිරීම. ඔන්න මම මේ ටික කියලා දීලා අද නවත්තන්න වෙනවා කාලයත් එක්ක. මම අද නම් හරිම අපහසුයෙන් පුතේ වැඩ කරේ. මේ පාන්දර 2:00මාර තරුණා මන් නිදා ගන්නකොට ආයි 4:00මාට විතර හැරියා. හරිම නිදිමතයි. ඒත් කරන්න දෙයක් නැහැ, වැඩ කරන්න එපායි. හරි. ඔයාලා එතන ලියන්න දරුවෝ මෙහෙම PN සංදියක් නැඹුරු කිරීම කියලා ලියලා ක්‍රියාකාරකම 11:1 කියලා දාගන්නකො. ක්‍රියාකාරකම 11:1. ඔගේ පුතේ රූප දෙකක් තියෙනවා. ඔය පෙර නැඹුරුව සහ පසු නැඹුරුව කියලා අවස්ථා දෙකක් තියෙනවා. අපි ඉස්සෙල්ලා ඔය සංකේත වලින් ඔය රූප පරිපථ සටහන් දෙක ඇඳගමු. එකක් අඳින්න මෙහෙම. හරිද? මේකට අඳින්න බල්බයක්. ඔය විදිහට. හරිද? මේ අවස්ථාව පුතේ ලියාගන්න යටින් පෙර නැඹුරුව කියලා මම කියලා දෙන්නම්. පෙර නැඹුරුව. ඊළඟදී ඩයෝඩේ ඔහොම තියද්දී කෝෂවල අග්‍ර මාරු කරලා අඳින්න. ඩයෝඩේ මෙහෙම තියද්දී කෝෂවල අග්‍ර මාරු කරලා අඳින්න. හරිද? එතකොට මේ පැත්ත ධන මේ පැත්ත ඍණනේ. මේකේ මේ පැත්ත ධන මේ පැත්ත ඍණ. එහෙම අදින්න. දැන් දැන් මෙහෙම තිබ්බොත් මෙතන බල්බේ දැල්වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ මෙහෙම ඇඳ ගන්න බල්බේ දැල්වෙනවා. මෙතන දැල්වෙන්නේ නැහැ. මේකට කියන්නේ පසු නැඹුරුව කියලා. පසු නැඹුරුව. හරි. ඔයාලා ඉස්සෙල්ලා මේ ක්‍රියාකාරකමට අදාළ මේ රූප සටහන් පරිපථ සටහන් දෙක ඇඳ ගන්නකො. ඇඳලා ඉවර නම් මට ඉවරයි කියලා කියන්න. ළමයි දෙන්නෙක් අයින් වෙලා හරිද කියන්නේ? ඉවරයි සර්. ඉවරයි නේද? right. පුතේ බලන්න ඔන්න පළවෙනි අවස්ථාවේ තියෙන්නේ දැන් ඩයෝඩයක මේ තියෙන්නේ ඇත්තටම ඩයෝඩයක තියෙන පුතේ PN සංදියක්. ඒ නිසා තමයි මෙතන අපි ඩයෝඩයක් පාවිච්චි කරන්නේ. ඩයෝඩයක PN සංදියක් තියෙන පාංගයක් ඩයෝඩයක්. එතකොට මේ බලන්න මේකේ මේ පැත්ත තමයි P. මේ පැත්ත තමයි N. එතකොට ධනාග්‍රයේ P පැත්තට සම්බන්ධ කරපුවම මොන මේ පැත්තට ධාරාව ගලනවා. සම්මත ධාරාව. ඒ නිසා මේ විදිහට සම්බන්ධ කරොත් මේ බල්බේ දැල් වෙනවා. ඊළඟදී අපි කෝෂයේ අග්‍ර මාරු කරලා මෙහෙම සම්බන්ධ කරොත් මේ ධාරාව මේ පැත්තෙන් මෙහාට ගලන්නේ නැහැ. ඒකට හේතුව මේ අර හායිත පෙදෙස කියලා එකක් තියෙනවානේ. දැන් P පැත්තට කෝෂයේ ධනාග්‍රය සම්බන්ධ කරලා N පැත්තට කෝෂයේ ඍණාග්‍රය සම්බන්ධ වෙන විදිහට මේ විදිහට සම්බන්ධ කළොත් අර හායිත පෙදෙස පටු වෙනවා. හායිත පෙදෙස පටු වෙලා P පැත්තේ ඉඳලා N පැත්තට ධාරාව ගලන්න පටන් ගන්නවා. මෙන්න මේ අවස්ථාවට අපි කියන්නේ පෙර නැඹුරුව කියලා. එතකොට හායිත පෙදෙස පටු වෙලා මේ පැත්තට ධාරාව ගලනවා. හරිද? ඊළඟදී මෙතනදී වෙන්නේ මොකද්ද? මෙතනදී වෙන්නේ ඔකේ අනිත් පැත්ත. කෝෂයේ මේ විදිහට සම්බන්ධ කරලා දැන් ධනාග්‍රය සම්බන්ධ කරලා තියෙන්නේ N පැත්තට, ඍණාග්‍රය සම්බන්ධ කරලා තියෙන්නේ P පැත්තට. මේ විදිහට සම්බන්ධ කරපුවාම හායිත පෙදෙස පළල් වෙනවා. අර තියෙන සාමාන්‍ය තත්ත්වයට වඩා හායිත පෙදෙස පළල් වෙලා
අන්න මෙතන විදුලි බාධක විභව බාධකයක් හට ගන්නවා. ඒ නිසා මේ පැත්තට ධාරාව ගලන්නේ නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම PN සංදියක පුතේ ධාරාව ගලන්නේ එක දිශාවකට විතරයි. P පැත්තේ සිට N පැත්තට. අනිත් අතට අපි කෝෂාග්‍ර මාරු කරලා සම්බන්ධ කරපුවාම PN සංදිය හරහා ධාරාව ගලන්නේ. අන්න ඒකයි සාමාන්‍ය ලෝහ සංදියක් ගත්තොත් දෙපැත්තටම ධාරාව ගලනවා. කියන්නේ යකඩ කෑලි දෙකක් පාහලා විදුලිය සැපෙව්වොත් දෙපැත්තටම විදුලිය ගලනවා. හැබැයි P වර්ගයේ අර්ධ සන්නායක කැබැල්ලකුයි N වර්ගයේ අර්ධ සන්නායක කැබැල්ලකුයි සම්බන්ධ කරපු PN සංදියක් කරහා ධාරාව ගලන්නේ එක දිශාවකට P පැත්තේ ඉඳලා N පැත්තට. හැබැයි N පැත්තේ ඉඳලා P පැත්තට ධාරාව ගලාගෙන යන්නේ නැහැ. හරි. එහෙනම් පුතේ ඔය රූප සටහන් දෙක ඇඳගන්න. ඇඳගෙන උතන යටින් ලියන්න මෙහෙම. ඔකට අපි ස්විච් එකකුත් අඳිමුද? ඕකේ තියන ඇඳලා මේ වගේ ස්විච් එකක් ඇන්දොත් මේ ස්විච් එකට මොකද්ද කියන්නේ? ඉතින් මේ විදිහට ස්විච් එකක් ඇන්දොත් ඒකට මොකද්ද කියන්නේ කියන්නේ? මේ විදිහට. ඒ වගේ ස්විච් එකකට කියන්නේ සංවෘත ස්විච් එකක්. හරිද? අන්න සංවෘත ස්විච් එකක් ඇඳලා තියෙන්නේ. එතකොට මේකේ අඳින්නනේ ධාරාව ගලනවත් පෙන්වන්න. දැන් ධාරාව ගලන්නේ මෙහෙමනේ. මේ දිශාවට ධාරාව ගලනවා. හරි? මෙහෙම ධාරාව ගලනවා. ඔය විදිහට ධාරාව ගලනවා. රයිට්. රයිට්. පුතේ ලියන්න ඉහත ක්‍රියාකාරකමට අනුව යටින් ලියන්න. ඉහත ක්‍රියාකාරකමට අනුව පළමු රූපයේ බල්බය දැල්වෙන අතර දෙවන රූපයේ බල්බය නොදැල්වේ. ඊළඟ කරුණ ලියන්න. මේ අනුව PN සංදියක් හරහා ධාරාව ගලා යන්නේ විද්‍යුත් ප්‍රභවයේ ධනාග්‍රය P පැත්තටත් ඍණාග්‍රය N පැත්තටත් සම්බන්ධ කළ විට එම අවස්ථාව PN සංදියේ පෙරනැඹුරු කිරීම ලෙස හඳුන්වයි. ඊළඟ කරුණ දෙවන රූපයේ කෝෂයේ අග්‍ර මාරු කර සම්බන්ධ කර ඇති විට PN සංදිය හරහා ධාරාව නොගලයි. දැන් පුතේ රතු පෑනෙන් ලියන්න.
මේ අනුව එම අවස්ථාව පසු නැඹුරු pn සංදියක පසු නැඹුරුව ලෙස හඳුන්වයි. එම අවස්ථාව pn සංදියක පසු නැඹුරුව ලෙස හඳුන්වයි. දැන් වෙනම කරුණක් ලියන්න. මොන අද කතා කරන මම අවසාන කරුණ. පරිපතයක එක් දිශාවකට පමණක් ධාරාවක් ගැලීමට ඉඩ දිය යුතු අවස්ථාවක සන්ධි ඩයෝඩයක් භාවිත කර එම අවශ්‍යතාව ඉටු කරගත හැකිය. හරි. එහෙනම් ඔන්න දැන් pn සංදියක පසු නැඹුරුව සහ පෙර නැඹුරුවයි පසු නැඹුරුවයි පිළිබඳ තව ටිකක් අපි විස්තරාත්මකව කතා කරන්න ඕන. අපි ඊළඟ දවසේ ඒ ගැන කතා කරමු. එහෙනම් මේ ඔන්න අදට මම මෙතනින් පන්ති නතර කරනවා. මම ටිකක් අද හිමින් කියලා දුන්නේ. මොකද ඉලෙක්ට්‍රොනික විද්‍යාව කොටස ළමයි සාමාන්‍යයෙන් අමාරුයි තේරෙන්නේ නැහැ කියන තැනක ඉන්න හින්දා ටිකක් මම හිමින් කතා කරා. තව දවසක් විතර අපිට ගන්න වෙයි පාඩමට. හරි. එහෙනම් අදට පන්ති නතර කරනවා. සියලු දෙනාටම සුබ දවසක් වේවා.